අයිබෝන් දුවේ අද අපි කතා කරන්නේ 9 ශ්‍රේණිය 4 වෙනි පාඩම ප්‍රතිශත කියන පාඩම ගැන. හරි. මේ ප්‍රතිශත පාඩමේදී පළමුවෙන්ම අපි දැනගන්න ඕන ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද? ප්‍රතිශතයක් හැදෙන්නේ කොහොමද කියන ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද කියන එක සරලව පැහැදිලි කරගන්න අපි මෙන්න මේ උදාහරණ ලියාගමු. හරි. ලියන්න උදාහරණය. ලියන්න. මුළු ලකුණු 50න් ලබා දෙනු ලබන මුළු ලකුණු 50න් ලබා දෙනු ලබන ප්‍රශ්න පත්‍රයක් සඳහා රවිදු ලකුණු 34ක් ලබා ගත්තේ නම් අපි ඒක ප්‍රශ්නයක් විදිහට ලියමු. ලියන්න පළවෙනි රෝම ඉලක්කම. ඔහු ලබාගත් ලකුණු මුළු ලකුණු වලින් භාගයක් ලෙස දක්වන්න. ඔහු ලබාගත් ලකුණු මුළු ලකුණු වලින් භාගයක් ලෙස දක්වන්න. හරි. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේදී මම අහන්නේ මෙන්න මේ රවිදු කියන කෙනා මුළු ලකුණු 50න් ලබා දෙන ප්‍රශ්න පත්‍රයකට ලකුණු 34ක් අරගෙන තියෙනවා. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ මම අහනවා රවිදු ලබාගත් ලකුණු ප්‍රමාණය මුළු ලකුණු ප්‍රමාණයේ භාගයක් විදිහට දක්වන්න කියලා. එතකොට අපිට පුළුවන් රවිදු ලබාගත් මුළු ලකුණු ප්‍රමාණය හරය විදිහට රවිදුට ලබා ගන්න පුළුවන් වෙන්න තිබ්බ මුළු ලකුණු ප්‍රමාණය හරය විදිහට එයා ලබාගත් ලකුණු ප්‍රමාණය ලවයේ විදිහටත් දාලා අපිට මේක භාග සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. එහෙමනම් රවිදුට මේ පේපර් එක ලියලා ගන්න තිබ්බ මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 50යි. හැබැයි එයාට ගන්න පුළුවන් උනේ ලකුණු 34යි. එහෙනම් ඔන්න අපි මේක ලියලා තියෙනවා මුළු ලකුණු ප්‍රමාණයේ භාගයක් විදිහට රවිදු ලබාගත් ලකුණු ප්‍රමාණය. එතකොට අපිට පුළුවන් මෙන්න මේකෙදි මුළු ලකුණු ප්‍රමාණය හරය විදිහටත් එයා ලබාගත් ලකුණු ප්‍රමාණය ලබේ විදිහටත් දාලා රවිදුගේ ලකුණු ප්‍රමාණය ඒ කියන්නේ මෙයා ගත්ත ලකුණු 34 මුළු ලකුණු ප්‍රමාණයෙන් භාගයක් විදිහට ලියලා පෙන්නන්න. හරි. දෙවෙනි ප්‍රශ්නේ මම අහනවා රවිදු ලබාගත් ලකුණු ප්‍රමාණය ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ රවිදු ලබාගත් ලකුණු ප්‍රමාණය මුළු ලකුණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මුළු ලකුණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හරි. මම ප්‍රශ්නට යන්න කලින් මුලින් කියලා ඉන්නම්. අපි ඕනෑම දෙයක ප්‍රතිශතයක් කියලා සලකන්නේ එහිදී සලකනු ලබන මුළු ප්‍රමාණය 100යි කියලා හිතන එක. එහෙමනම් අපි මේ උදාහරණයට අනුව මෙයාගේ දැනට අපි සලකලා තියෙන්නේ මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 50යි කියලා. හැබැයි ප්‍රතිශතයක් වෙන්න නම් මුළු ලකුණු ප්‍රමාණය 100ක් වෙලා තියෙන්න ඕනේ. එහෙමනම් අපි ගත්තොත් අපිට ලියන්න පුළුවන් 50න් 34ක් මුළු ලකුණු 50ක් ගන්න පුළුවන් තැනින් මෙයා ලකුණු 34ක් අරන් තිබ්බා. අපිට පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේ මුළු ලකුණු ප්‍රමාණය 100ක් කරගන්න අපිට පුළුවන් මේ රවිදු ලබාගත් ලකුණු ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට දක්වන්න. එහෙමනම් අපි දන්නවා භාග සංඛ්‍යාවක හරයයි ලවයයි දෙන්නම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා තුල්්‍ය භාගයක් ගන්න පුළුවන්. අපි තුල්්‍ය භාගයක් ගන්න ඕනේ මෙන්න මේ මුළු ලකුණු ප්‍රමාණය 100ක් වෙන විදිහට. එහෙනම් මට පුළුවන් මේ 50න් 34යි කියන භාග සංඛ්‍යාවේ හරයත් මම දෙකෙන් ගුණ කරගන්නවා. මොකද අපිට මුළු ලකුණු ප්‍රමාණය 100යි කියලා આવොත් තමයි ඒක ප්‍රතිශතයක් විදිහට හම්බෙන්නේ. ලවයත් අපි දෙකෙන් ගුණ කරගන්නවා. එහෙමනම් අපිට එනවා 100න් 68ක් කියලා මෙන්න මේ රවිදු ලබාගත් ලකුණු ප්‍රමාණය. හරි. දැන් අපි භාග සංඛ්‍යාවක් විදිහට ලියලා තියෙනවා රවිදුගේ ලකුණු ප්‍රමාණය 100න් 68යි කියලා. එහෙමනම් අපිට මේක ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන් 100ට 68ක් කියලා. හරි. ඔන්න ඕකට අපි කියනවා සරලව ප්‍රතිශතයක් කියලා. පැහැදිලි ඇති? එහෙමනම් ඕනෑම දෙයක සලකනු ලබන ඕනෑම දෙයක ප්‍රතිශතයක් කියලා කියන්නේ මුළු ප්‍රමාණය 100ක් කියලා සලකපුවාම එයා ලබාගත් ප්‍රමාණයට අපි කියනවා ප්‍රතිශතය කියලා. එහෙමනම් මෙන්න මෙතනදී මම ආපහු මේ උදාහරණ පැහැදිලි කිරීමක් කරන්නම්.
මුළු ලකුණු කලින් දීලා තිබ්බේ ලකුණු 50න් 50න් 34ක් තමයි රවින්දු පේපර් එකට අරන් තිබ්බේ. හැබැයි අපි මේකට මුළු ලකුණු 50න් නොදී 100න් දුන්නා නම් රවින්දුට හම්බ වෙනවා ලකුණු 64ක්. මොකද මුළු ලකුණු 50 වගේ දෙගුණයක් තමයි 100යි කියලා කියන්නේ. එහෙනම් එයා ලබාගත් ලකුණු වගේ දෙගුණයක් තමයි එයාගේ ලකුණ වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ රවින්දුගේ ලබාගත් ලකුණු වල ප්‍රතිශතය 168යි කියලා. හරි. සරලව ඔන්න ඕකට තමයි අපේ ප්‍රතිශතයක් කියලා කියන්නේ. ඊළඟට අපි මතක් කරගන්න ඕනේ දැන් මේ 9 වසරේ 4 වෙනි පාඩමනේ අපේ. එහෙමනම් අපි මතක් කරගන්න ඕනේ අපි 7 8 ප්‍රතිශත පාඩමේදී පොඩි දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ දේවල් තමයි දීලා තියෙන ඕනෑම භාග සංඛ්‍යාවක් හරි දශම සංඛ්‍යාවක් හරි පූර්ණ සංඛ්‍යාවක් හරි කොහොමද අපි ප්‍රතිශතයක් කරන්නේ කියන එක. එහෙමනම් ලියා ගන්න මෙන්න මෙහෙම. පහත දී ඇති සංඛ්‍යාවන් ප්‍රතිශතයක්සේ ලියා දක්වන්න. පහත දී ඇති සංඛ්‍යාවන් ප්‍රතිශතයක්සේ ලියා දක්වන්න. හරි. අපි ඒකෙදි පළවෙනි ගාන ගන්නවා මම මෙන්න මේ විදිහ එකක්. දැන් අපි භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරා මීට කලින් උදාහරණේ. ඒ හින්දා මම මෙතෙන්ටත් භාග සංඛ්‍යාවක්ම ගන්නම්. 5න් 1යි කියලා භාග සංඛ්‍යාවක් තියෙනවා. මෙන්න මේ භාග සංඛ්‍යාව කොහොමද අපි ප්‍රතිශතයක් කරන්න කියලා බලන්න ඕනේ. එහෙමනම් මතක තියාගන්න ඕනෑම භාග සංඛ්‍යාවක් හරි ඕනෑම දශම සංඛ්‍යාවක් හරි ඇත්තටම කිව්වොත් ඕනෑම සංඛ්‍යාවක් අපිට ප්‍රතිශතයක් කරන්න නම් අපි 100ට 100න් අපි මේක ගුණ කරන්න ඕනේ. එහෙමනම් අපිට මෙන්න මේ 5න් 1 කියන භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් විදියට හම්බ වෙනවා. 5ට 5 ඒවා 1යි 100ට 5 ඒවා 20ක් තියෙනවා. එහෙනම් 100ට 20ක් කියලා අපිට හම්බ වෙනවා 5න් 1 කියන එක නා ප්‍රතිශතයක් කරපුවාම. හරි. ඒක මම ආපහු පැහැදිලි කිරීමක් කරන්නම්. බලන්න ලකුණු 5න් 1 ලකුණක් නම් අරන් තිබ්බේ. අපි කලින් කතා කරපු උදාහරණයට අනුව ලකුණු 5න් 1 ලකුණක් නම් මේ ළමයා අරන් තිබ්බේ. බලන්න ඔක 20ෙන් ගුණ කරන්න. 5 20ෙන් ගුණ කරපුවාම 100ක් වෙනවා. 1 20ෙන් ගුණ කරපුවාම 20ක් වෙනවා. එහෙනම් එයා 100කින් 20නේ අරන් දෙන්නේ. අන්න ඒක අපිට ප්‍රතිශතයක් විදියට මෙහෙම ගන්න පුළුවන්. කොහොමද? අපි 100ට 100ෙන් ගුණ කරලා තමයි ප්‍රතිශතයක් කරන්නේ. එහෙනම් දෙවෙනි උදාහරණය අපි ගත්තොත් එහෙම මම මෙතෙන්ට මිශ්‍ර සංඛ්‍යාවක් ගන්නවා 1යි 4න් 1. 1යි 4න් 1 කියන මිශ්‍ර සංඛ්‍යාව අරගෙන මේක ප්‍රතිශතයක් කරද්දී මතක තියාගන්න මිශ්‍ර සංඛ්‍යාව අපි ඉස්සරෝම විෂම භාගයක් කරගත්තොත් අපිට මේ වැඩේ ලේසි. එහෙමනම් අපිට පුළුවන් මතක ඇති මිශ්‍ර සංඛ්‍යාවක් අපි විෂම භාගයක් කරද්දී මිශ්‍ර සංඛ්‍යාවේ තිබ්බ භාග කොටසේ හරයම ගන්නවා විෂම භාගයේ හරය විදිහට. ඊළඟට මෙන්න මේ හරයෙන් මේ පූර්ණ සංඛ්‍යාව ගුණ කරනවා. එහෙනම් 4 වරක් 1 4යි. ඒකට මේ ලවය එකතු කරලා අපිට මෙයාගේ ලවයේ විදිහට දාන්න පුළුවන්. එහෙනම් 4 වරක් 1 4යි. එකක් එකතු කරපුවාම 4යි 1යි 5යි කියලා අපිට භාග සංඛ්‍යාව හම්බ වෙනවා. එහෙනම් මේ භාග සංඛ්‍යාවත් අපි 100ට 100න් ගුණ කරපුවාම අපිට මේක ප්‍රතිශතයක් විදිහට හම්බ වෙනවා. බලන්න 4ට 4 ඒවා 1යි 100ට 4 ඒවා තියෙනවා 25ක්. එහෙනම් මේක 100ට 125යි කියලා අපිට ප්‍රතිශතයක් විදිහට හම්බ වෙනවා. ඊළඟට අපි දශම ගානක් සැලකුවොත් මම ගන්නවා 0.8 කියන දශම සංඛ්‍යාව. මේකත් අපි ප්‍රතිශතයක් කරද්දී අර විදිහම තමයි අපිට පුළුවන් මෙයාවත් 100ට 100න් ගුණ කරගන්න. එතකොට අපිට එනවා දශම සංඛ්‍යාවක් අපි මෙතන 0.8 කියන කෙනා දශම ස්ථානයේ මේ පැත්තට එනවා එක බිංදුවකට. එතකොට 8 10න් ගුණ කරන්න තියෙනවා. එහෙනම් අපිට එනවා 180ක් කියලා. හරි. ඔය විදිහටම අපිට මේක පූර්ණ සංඛ්‍යාවක් වුණත් අපි උදාහරණයක් විදිහට 3යි කියලා ගමු. මෙන්න මේ පූර්ණ සංඛ්‍යාව වුණත් අපිට පුළුවන් ප්‍රතිශතයක් කරගන්න. කොහොමද එහෙනම් අපි කරන්න ඕනේ? මෙන්න මේ දීලා තියෙන පූර්ණ සංඛ්‍යාව 100ට 100න් ගුණ කරන්න තමයි අපිට තියෙන්නේ. එතකොට අපිට හම්බ වෙනවා මෙයා 100ට 300යි කියලා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට භාග සංඛ්‍යා, මිශ්‍ර සංඛ්‍යා, දශම සංඛ්‍යා හෝ පූර්ණ සංඛ්‍යාවක් අපිට 100ට 100 කියන කෙනාගෙන් ගුණ කරලා ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන්. ඔන්න ඕවා අපි ඉගෙන ගත්තා 6 වසරේදී 7 වසරේදී 8 වසරේදී. හරි. එහෙමනම්
අපිට 9 වසරේදී ඉගෙන ගන්න තියෙනවා ප්‍රතිශත කොටස යටතේ පළවෙනි දේ ලාභ අලාභ ප්‍රතිශතය කියන්නේ මොකක්ද කියන එක. එහෙමනම් ලාභ අලාභ ප්‍රතිශතය කියන්නේ මොකක්ද කියන එක බලන්න කලින් අපි බලලා එමු ලාභයක් කියන්නේ මොකක්ද අලාභයක් කියන්නේ මොකක්ද කියන එක. හරි. අනුමාත්‍රකාවක් ලියන්න ලාභ අලාභ ප්‍රතිශතය. ලාභ අලාභ ප්‍රතිශතය. හරි. අනුමාත්‍රකාව ලියන්න ලාභ අලාභ ප්‍රතිශතය. අපි ඉස්සරවම බලමු ලාභයක් කියන්නේ මොකක්ද අලාභයක් කියන්නේ මොකක්ද කියන එක. උදාහරණයක් විදිහට අපි වෙළඳ ව්‍යාපාරික ස්ථානයක් සැලකුවොත් අපි හිතනවා පොත් කඩයක් අපි පොත් සාප්පුවක් හිතමු පොත් විකුණන්න තියෙන බුක් ෂොප් එකක්. එහෙමනම් මෙන්න මේ පොත් විකුණන්න තියෙන තැන තියෙන පොත් අපිට මේ කඩේ මුදලාලි විකුණලා එයා යම්කිසි ලාභයක් බලාපොරොත්තු වෙනවා. මොකක්ද එහෙනම් මේ ලාභය කියන්නේ? හරි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ කඩේ මුදලාලි මේ පොත් ගේන්නේ වෙනත් තැනකින් නම් එයාට ඒක මිලදී ගන්න වෙනවානේ. කොහෙන් හරි එයාට ඒ පොත් ටික මිලදී ගන්න වෙනවා. එහෙමනම් මේ කඩේ මුදලාලි පොත් මිලදී ගත්ත මුදලට වඩා වැඩි මුදලකට එයා මිලදී ගත්ත මුදලට වඩා එයා කියන්නේ කවුද? මේ මුදලාලි මේ කඩේ වෙලෙන්දා මිලදී ගත්ත මුදලට වඩා වැඩි මුදලකට නම් අපිට මේ පොත් විකුණන්නේ එයාට ඒකෙදි ලාභයක් හම්බ වෙනවා. ඕක එක අවස්ථාවක්. අනිත් අවස්ථාව තමයි මේ කඩේ මුදලාලි මේ වෙලෙන්දා පොත් නිෂ්පාදනයක් කරනවා නම් එයාම මේ පොත නිෂ්පාදනය කරනවා නම් එයාට යම්කිසි නිෂ්පාදන වියදමක් යනවා මේ පොතක් නිෂ්පාදනය කරන්න. මේ පොතක් නිෂ්පාදනය කරලා අපිට දෙන්න යම්කිසි නිෂ්පාදන වියදමක් යනවා. අන්නේ එයාට යන නිෂ්පාදන වියදමට වඩා වැඩි මුදලකට නම් අපිට මේ පොත විකුණන්නේ අන්න එතනදී යාට ලාභයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අපිට ලාභය කියන එක අර්ථ දක්වන්න පුළුවන් ඔය අවස්ථා දෙකම සලකලා කොහොමද? මිලදීගත් මුදලට වඩා හෝ නිෂ්පාදන වියදමට වඩා වැඩි මුදලකට නම් එයා ඒක විකුණන්නේ ඒ ව්‍යාපාරයෙන් යාට ලාභයක් සිද්ධ වෙනවා. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා ලාභය කියන්නේ මොකක්ද කියලා අපි තරුවක් දාලා ලියලෙමු. ලියන්න වෙනනම් තරුවක් දාලා රතු පාටින් තරුවක් දාලා ලියන්න. රතු පාටින් තරුවක් දාලා ලියන්න. යම්කිසි භාණ්ඩයක ගැනුම් මිල හෝ ගැනුම් මිල ඒ කියන්නේ අපි මිලදී ගත්ත මිල ගැනුම් මිල හෝ නිෂ්පාදන වියදමට වඩා ගැනුම් මිල හෝ නිෂ්පාදන වියදමට වඩා වැඩි මුදලකට එය අලෙවි කරන්නේ නම් එහිදී වෙළෙන්දාට ලාභයක් සිදුවේ. හරි. අපි උදාහරණයක් ලියමු. ලියන්න උදාහරණයක් කියලා. එක්තරා සෙරෙප්පු නිෂ්පාදකයෙකුට ලියන්න උදාහරණයක්. එක්තරා සෙරෙප්පු නිෂ්පාදකයෙකුට සෙරෙප්පු ජෝඩු එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 220ක නිෂ්පාදන වියදමක් වැය වේ. ඔහු එම සෙරෙප්පු ජෝඩුව රුපියල් 340කට විකුණුවේ නම් රුපියල්
340කට විකුණුවේ නම් එයින් ඔහු ලද ලාභය සොයන්න. එයින් ඔහු ලද ලාභය සොයන්න. මෙයා ලදපු ලාභය අපිට හොයන්න පුළුවන්. ලාභය සමානයි. දැන් අපි දන්නවා මෙයා මේ භාණ්ඩය නිෂ්පාදනය කරන නිෂ්පාදකයා. එහෙමනම් මෙයා විකුණුම් මිලක් තියනවා යම්කිසි විකුණුම් මිල අඩු කරන්න ඕනේ අපි. එයාට ගිය නිෂ්පාදන වියදම. හරි. එහෙනම් මෙයාට හම්බෙච්ච ලාභයේ විදිහට අපිට ගන්න පුළුවන් මෙයා රුපියල් 340කට මේ සෙරෙප්පු ජෝඩුව විකුණන්නේ. හැබැයි යාට ඒක නිෂ්පාදනය කරගන්න ගිය රුපියල් 220ක් වගේ මුදලක්. එහෙනම් මෙයාට හම්බෙන ලාභය අපිට ගන්න පුළුවන් රුපියල් 120ක් කියලා. හරි. ඔන්න ඔය විදිහට නිෂ්පාදකයෙකුට හෝ අතරමැදි වෙළෙන්දෙකුට තමන්ගේ නිෂ්පාදන වියදමට වඩා වැඩි මුදලකට හරි එහෙම නැත්නම් තමන් මිලදීගත් මුදලකට වඩා වැඩි මුදලකට හරි භාණ්ඩයක් විකුණන්න පුළුවන් නම් අපි කියනවා එතනදී යාට ලාභයක් සිද්ධ වුණා කියලා. හරි. ඒ වගේම තමයි අලාභය කියන කෙනා එහෙමනම් අලාභය කියන කෙනාගේදී වෙන්නේ අපි නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලකට හරි ගැනුම් මිලට වඩා අඩු මුදලකට හරි භාණ්ඩය විකුණන්න වුණොත් එතනදී යාට අලාභයක් වෙනවා. එහෙමනම් අපි අලාභය කියන්නේ මොකක්ද කියලා තරුවක් දාලා ලියලා ඒකටත් උදාහරණයක් ලියමු. හරි. ලියන්න වෙනනම් තරුවක් දාලා මොකක්ද අලාභය කියන්නේ කියලා. ලියන්න මෙහෙම. නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලකට හෝ නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලකට හෝ ගැනුම් මිලට වඩා අඩු මුදලකට නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලකට හෝ ගැනුම් මිලට වඩා අඩු මුදලකට භාණ්ඩයක් විකිණීමට සිදු වූයේ නම් එහිදී අලාභයක් සිදුවේ. හරි. අපි එහෙනම් අලාභයට උදාහරණයක් ලියමු. ලියන උදාහරණයක් රුපියල් 6500කට මිලදී ගත් ජංගම දුරකථනයක් සුළු කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත විකිණීමට සිදු වූයේ රුපියල් 5800කට නම් එහිදී වෙළෙන්දා ලැබූ අලාභය සොයන්න. මේ උදාහරණෙදී එහෙනම් අපිට මෙයාට වෙච්ච අලාභය හොයන්න පුළුවන්. මේකෙදි මෙයා ජංගම දුරකථනයේ නිෂ්පාදකයා නෙමෙයි. මෙයා මේක ගත්ත කාගෙන් හරි මිලදී අරගෙන නැවත විකුණන්න තමයි හදන්නේ. එතකොට මෙයා නැවත විකුණන්න හදද්දී ඒකේ පොඩි දෝෂයක් තිබිලා යම් මුදලක් අඩුව විකුණන්න වෙනවා. එතකොට අපිට මෙතනදී අපි දන්නවා මෙයාගේ ගැනුම් මිල විශාලයි විකුණුම් මිලට වඩා. ඒ හින්දානේ මෙයාට අලාභයක් සිද්ධ වෙන්නේ. ගන්න රුපියල් 6500ක් වියදම් කරනවා මෙයා. හැබැයි මෙයාට විකුණලා හම්බෙන්නේ රුපියල් 5700ක් වගේ මුදලක්. එහෙමනම් අපිට මෙතන ලියන්න වෙනවා ගැනුම් මිල අඩු කරන්න ඕනේ අපි
විකුණුම් මිල. හරි. එහෙනම් ගැනුම් මිල රුපියල් 6500ක් වෙද්දී මෙයාට මේක විකුණන්න උනේ 5700කට. 5700කට තමයි විකුණන්න උනේ. එහෙමනම් මෙයාට රුපියල් බලන්න කීයක අලාභයක් වෙලාද කියලා. රුපියල් 800ක අලාභයක් වෙලා තියෙනවා මෙන්න මේ ගනුදෙනුව හින්දා. පැහැදිලි නේද? එහෙනම් යම් කිසි භාණ්ඩයක් මිලදීගත් මුදලට වඩා හෝ නිෂ්පාදන වියදමට වඩා වැඩි මුදලකට විකුණන්න පුළුවන් නම් ඒකෙන් ලාභයකුත්, නිෂ්පාදන වියදමට වඩා හෝ ගැනුම් මිලට වඩා අඩු මුදලකට විකුණන්න වුණොත් ඒකෙන් අලාභයකුත් සිද්ධ වෙනවා. පැහැදිලිනේ? හරි. එහෙමනම් අපි මේකට තව උදාහරණ කීපයක් අරන් බලමු. ලාභය සහ අලාභය තවදුරටත් කොහොමද වෙනස් වෙන්නේ කියන එක. හරි. මේ උදාහරණය ලියන්නකො. කිලෝ එකක මිල රුපියල් 50 බැගින් කිලෝ එකක මිල රුපියල් 50 බැගින් කිලෝ 80ක් වූ අඹ තොගයක්. කිලෝ එකක මිල රුපියල් 50 බැගින් කිලෝ 80ක් වූ අඹ තොගයක් මිලදීගත් තොග වෙළෙන්දෙකු නරක් වීම හේතුවෙන් ඉන් කිලෝ 15ක් ඉවත් කරන ලදී. ඉතිරි අඹ තොගය කිලෝ එකක් රුපියල් 80 බැගින් නැවත විකුණුවේ නම් මෙම ගනුදෙනුවෙන් තොග වෙළෙන්දා ලද ලාභය හෝ අලාභය සොයන්න. හරි. මම උදාහරණ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම ගානක්. මේ අඹ වෙළඳාමක් කරන තොග වෙළෙන්දෙක් ගිහිල්ලා රුපියල් 50 බැගින් කිලෝ එකක මිල රුපියල් 50 බැගින් කිලෝ 80ක අඹ තොගයක් මිලදී ගන්නවා. එහෙමනම් එයාට එන්නේ අඹ තොගේ මිලදී ගන්න යම් කිසි මුදලක් වියදම් කරන්න වෙනවා. ඒකට අපි කියනවා මොන මුදලද? ගැනුම් මිල. එහෙම නැත්නම් එයා ඒකේ ඇත්තටම අඹ නිෂ්පාදකයා නෙමෙයි. එයා අඹ ගත්ත කෙනා. ඒ හින්දා එයාට අපිට කියන්න වෙන්නේ ගැනුම් මිල කියලා තමයි. එහෙමනම් මෙයාට මෙන්න මේ අඹ තොගේ මිලදී ගන්න යම් කිසි මුදලක් වැය වෙනවා. යම් කිසි මුදලක් කියන්නේ කිලෝ එකක් රුපියල් 50 බැගින් කිලෝ 80ක් මිලදී ගන්න යන පියදම යනවා. එහෙමනම් අපිට මේ ගානේදී පළවෙනියටම හොයන්න පුළුවන් ගැනුම් මිල කීයද කියලා. හරි. අඹ තොගේ ගැනුම් මිල 1 කිලෝ එකක් රුපියල් 50යි. මෙයා කිලෝ 80ක් මිලදී ගන්නවා. 1 කිලෝ එකක් රුපියල් 50 බැගින් කිලෝ 80ක් මිලදී ගන්නවා. එහෙමනම් අපිට එනවා මෙයාට අඹ තොගේ මිලදී ගන්න රුපියල් 4000ක මුදලක් වැය වුණා කියන එක. ගැනුම් මිල රුපියල් 4000යි. මෙයා මේ අඹ තොගේම අරන් දෙන්නේ රුපියල් 4000කට. එහෙමනම් මෙයාට මේ වෙළඳාමෙන් ලාභයක් සිද්ධ වෙන්න නම් එයා මේ අඹ ටික රුපියල් 4000කට වඩා වැඩි මුදලකට විකුණන්න ඕනේ. එහෙම වුණොත් එයාට ඒ ව්‍යාපාරයෙන් ලාභයක් සිද්ධ වෙනවා. හැබැයි එයාට මොන හේතුවක් හරි උඩ මේ රුපියල් 4000කට වඩා අඩු මුදලකට නම් මේක විකුණන්න සිද්ධ වෙන්නේ. එතනදී එයාට අලාභයක් සිද්ධ වෙනවා. එහෙමනම් අපිට ගානේදී ඉස්සරහට කියනවා මොකද්ද? මේ සමහර අයව නරක් වෙලා තිබිලා තියෙනවා. මේ අඹ සමහර අයව නරක් වෙලා තිබිලා තියෙනවා. ඒ හින්දා නරක් වෙච්ච අඹ වෙනුවෙන් එයාට කිලෝ 15ක අඹ තොගයක් අයින් කරන්න වෙනවා. ඒ කියන්නේ මෙයාට ඇත්තටම ආපහු විකුණන්න වෙලා තියෙන්නේ
කිලෝ 80ක් අරන් ආවට ඒකෙන් 15ක් අඩු කරපුවාම ඉතුරු කිලෝ 65 තමයි මෙයාට විකුණන්න වෙලා තියෙන්නේ. එහෙමනම් අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ මෙයා අඹ කිලෝ කොච්චරක් වික්කද කියන එක. හරි. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් විකුණුම් කළ හැකි වූ අඹ ප්‍රමාණය. එහෙනම් මෙයා කිලෝ 80ක් අරන් ආවා. හැබැයි කිලෝ 15ක් මෙයාට අයින් කරන්න උනා නරක් වෙලා හින්දා. එහෙනම් මෙයාට කිලෝ 65ක් තමයි ආපහු විකුණ ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා මෙන්න මේ ඉතිරි වෙච්ච අඹ ප්‍රමාණයේ කිලෝ එකක් එයා රුපියල් 80 ගානේ තමයි විකුණලා තියෙන්නේ. එහෙමනම් අපිට දැන් හොයන්න පුළුවන් විකුණුම් මිල. විකුණුම් මිල අපිට එනවා 1 කිලෝ එකක් රුපියල් 80 ගානේ කිලෝ 65ක් මෙයා විකුණලා තියෙනවා. එහෙමනම් මෙයාට හම්බ වෙනවා විකුණුම් මිල කටවරක් 5 40න් 4ක් ඉතුරුයි. හරි. රුපියල් 5200කට මෙයාට මේ අඹ තොගේ විකුණන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙමනම් මෙයා කිලෝ එකක් රුපියල් 50 ගානේ කිලෝ 80ක් අරගෙන ආවා. ඒ කියන්නේ ඒක මිලදී ගන්න යාට රුපියල් 4000ක් වැය වුණා. හැබැයි ගෙනාපුවාම කිලෝ 15ක් නරක් වෙලා හින්දා අයින් කරන්න උනා. ඉතුරු උනා කිලෝ 65ක්. ඒ කිලෝ 65 1 කිලෝ එකක් එයා රුපියල් 80 ගානේ ආපහු විකුණනවා. එහෙමනම් එයාට හම්බ වෙනවා රුපියල් 5200ක මුදලක්. එහෙනම් දැන් අපි දන්නවා ගෙනුම් මිල 4000ක් වෙද්දී විකුණුම් මිල 5200ක් වුණා නම් එයාට මේකෙදි ලාභයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපිට හොයන්න පුළුවන් මෙයාට හම්බෙච්ච ලාභය විකුණුම් මිල 5200යි ගෙනුම් මිල රුපියල් 4000යි. එහෙනම් මෙයාට රුපියල් 1200ක ලාභයක් සිද්ධ වෙලා තියෙනවා. හරි. පැහැදිලි නේ? එහෙනම් ඔන්න ඔකට අපි කියනවා ලාභය සහ අලාභය කියලා. එහෙමනම් ලාභයේ හෝ අලාභයේ ප්‍රතිශතය හොයන එක තමයි අපිට මේ ප්‍රතිශත පාඩම යටතේ තියෙන්නේ. හරි. අපි බලමු කොහොමද එහෙනම් ප්‍රතිශතයක් හොයන්නේ කියලා. ලියන්න අනුමාත්‍රකාවක් ලාභ ප්‍රතිශතය. අපි අලාභ ප්‍රතිශතය ඊට පස්සේ කියමු. ලියන්න තව අනුමාත්‍රකාවක් ලාභ ප්‍රතිශතය. හරි. උදාහරණයක් ලියන්න මෙන්න මෙහෙම. රුපියල් 4000කට මිලදී ගත් රුපියල් 4000කට මිලදී ගත් බයිසිකලයක් රුපියල් 4000කට මිලදී ගත් බයිසිකලයක් රුපියල් 5300කට විකුණන ලදී. රුපියල් 5300කට විකුණන ලදී. ඒකේ පළවෙනි ප්‍රශ්නේ රොමිලක් එක ලැබූ ලාභය සොයන්න. ලැබූ ලාභය සොයන්න. හරි. එහෙනම් අපිට ලාභය හොයන්න පුළුවන් මේ බයිසිකලේ ගන්නේ රුපියල් 4000කට හැබැයි විකුණන්නේ 5300කට. එතකොට එයාගේ විකුණුම් මිල 5300ක් වෙනවා. ගෙනුම් මිල රුපියල් 4000ක් වෙනවා. එහෙනම් එයාට ලාභයේ විදිහට රුපියල් 1300ක් හම්බෙලා තියෙනවා. දැන් මේ 1300ක ලාභයක් හම්බෙන්නේ එයා රුපියල් 4000ක් වියදම් කරපු හින්දා. ඔන්න ඔතන අපි තේරුම් ගන්න ඕනේ. බලන්න මේ රුපියල් 1300ක ලාභයක් මෙයා උපයන්නේ එයා රුපියල් 4000ක් වියදම් කරපු හින්දා. 4000ක් වියදම් කරනවා කියන එකේ තේරුම තමයි දැන් හිතන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා රුපියල් 4000කට බයිසිකලයක් විකුණන්න තියෙනවා. අපි මොකද කරන්නේ? අපි ගිහිල්ලා අපේ සාක්කුවේ තියෙන රුපියල් 4000ක් අරගෙන ඒක බයිසිකලේ අයිතිකාරයාට දීලා අපි ඒ බයිසිකලේ අපේ කරගන්නවා. එහෙමනම්
අපේ බයිසිකලේ මේ බයිසිකලේ අපේ කරගන්න අපිට රුපියල් 4000ක් වියදම් කරන්න වුණා. එහෙම රුපියල් 4000ක් වියදම් කරලා අපේ කරගත්ත බයිසිකලේ අපි මොකද කරන්නේ? තව වැඩි මුදලකට. කොච්චරක් වැඩි මුදලකටද? 1300ක් වැඩි මුදලකට. ඒ කියන්නේ මුළු මුදල 5300ක් වෙද්දී අපි බයිසිකලේ ආපහු කෙනෙකුට විකුණනවා. එහෙමනම් මගේ සාක්කුවේ තිබ්බ රුපියල් 4000ක් වියදම් කරලා මම බයිසිකලයක් අරගෙන ඒ රුපියල් 4000 වියදම් කරපු හින්දා මගේ සාක්කුවට තව 1300ක් වැඩිපුරත් මට දාගන්න පුළුවන් වුණා. ඒ කොහොමද? අපි අර 4000ක් දීලා ගත්ත බයිසිකලේ රුපියල් 5300කට විකුණපු හින්දා. එහෙමනම් මෙන්න මේ 1300ක ලාභයක් අපිට හම්බුනේ රුපියල් 4000ක් හින්දා. පැහැදිලි නේද? රුපියල් 4000ක් හින්දා තමයි අපිට 1300ක ලාභයක් හම්බුනේ. දැන් අපෙන් දෙවෙනි ප්‍රශ්නේ අහනවා ලියන්න රෝම ඉලක්කම් 2 ලැබූ ලාභයේ ප්‍රතිශතය සොයන්න. ලැබූ ලාභයේ ප්‍රතිශතය සොයන්න. හරි. ඕක තමයි අපෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න මම මේක දිගින් දිගට මේ විදිහට ඔයාලට කියලා දෙන්නම්. මොකද මේ ක්‍රමයට ගාණක් හදන්න පුරුදු වුණොත් අපිට ප්‍රතිශත ඕනම ගාණක් හදාගන්න ලේසි. හදාගන්න පුළුවන්. ඒ හින්දා අපි මේ ක්‍රමයේ පුරුදු වෙමු. දැන් මම මෙතන ලියනවා මුදල. ඔන්න බලන්න. මේ පැත්තේ ලියනවා ලාභය. හරි. දැන් මුදල රුපියල් 4000ක් වියදම් කරපු හින්දා තමයි බලන්න මේක ලියන හැටි. රුපියල් 4000ක් වියදම් කරපු හින්දා තමයි අපිට 1300ක ලාභයක් හම්බුනේ. ඒක ඇත්තනේ නේද? අපි 4000ක් දීලා බයිසිකලේ ගත්තා 1300ක ලාභයක් යන 5300කට වික්කා. එහෙමනම් අපි රුපියල් 4000ක් වියදම් කරපු හින්දා 1300ක ලාභයක් හම්බුණා. දැන් ලාභයේ ප්‍රතිශතය කියලා කියන්නේ මම ඔයාලට පාඩම් පටන් ගද්දි මුලින්ම කිව්වා ඕනෑම දෙයක ප්‍රතිශතයක් කියලා කියන්නේ මුළු ප්‍රමාණය අපි 100යි කියලා සලකන එක. මුළු ප්‍රමාණය 100යි කියලා සලකන එක. එහෙමනම් මෙතනදී මුළු ප්‍රමාණය 4000ක් වෙද්දී මුළු මුදල 4000ක් වෙද්දී එයාලද ලාභය 1300ක් වුණා. දැන් අපි ලාභයේ ප්‍රතිශතය හොයද්දී එහෙනම් ලියන්න ඕනේ මුළු මුදල එහෙම නැත්නම් මුදල 100යි කියලා. මුළු ප්‍රමාණය 100යි කියලා. තව විදිහකට කියනවා නම් මේ බයිසිකලේ 4000ක් දීලා මිලදී ගත්ත හින්දා 1300ක ලාභයක් තිබ්බා. බැරි වෙලාවත් බයිසිකලේ රුපියල් 100ක් දීලා මිලදී ගත්තා නම් ලාභය කොච්චරයිද කියන එක තමයි අපි ලාභයේ ප්‍රතිශතය කියලා හොයන්නේ. එහෙමනම් අපි මේක දැනන් හිටියා. මොකද්ද? 4000ක් වියදම් කරපු හින්දා 1300ක ලාභයක් හම්බුණා. හැබැයි අපි දන්නේ නැත්තේ මොකද්ද? 4000 වෙනුවට 100ක් වියදම් කරොත් ලාභය කොච්චරයිද කියන එක අපි දන්නේ නැහැ. එහෙනම් අපිට දැන් හොයන්න පුළුවන් මුදල රුපියල් 100ක් වුණොත් අන්න බලන්න මුළු ප්‍රමාණය 100ක් කරගත්තා අපි. මෙතන මුළු ප්‍රමාණය 4000ක් කියලා තිබ්බේ. දැන් අපි මුළු ප්‍රමාණය 100ක් කරගන්නවා. මොකද ඒකටනේ ප්‍රතිශතය කියලා කියන්නේ. එහෙනම් මුදල 100ක් වුණොත් ලාභය කොච්චරයිද? දැන් අපිට පුළුවන් මේ දෙන්න හරස් ගුණ කරගන්න. එහෙනම් අපිට එනවා x වරක් 4000 මෙයාව අපි මේ පැත්තට ගුණ කරගන්නවා. 1300 වරක් 100. ඔය දෙක සමාන කරලා අපිට පුළුවන් මෙන්න මේ ලාභයේ ප්‍රතිශතය හොයාගන්න. එහෙමනම් මෙන්න මේ 4000 නැති කරගන්න මම මේ පැත්ත 4000න් බෙදනවා. අපි දන්නවා සමීකරණයක එක පැත්තක් අපි කාගෙන් හරි බෙදුවොත් අනිත් පැත්තත් එයාගෙන්ම බෙදන්න ඕන. එතකොට අපිට මේ 4000ට මෙයා කැපිලා ගිහිල්ලා x සමානයි බලන්න මෙතන 100ට බිංදු 3ක් දෙකක් තියෙනවා. ඒකට මේකේ බිංදු දෙකක් කැපුවා. මෙන්න මේ බිංදුවට මෙතන 1300 එක බිංදුවක් කැපුවා. දැන් අපිට ඇවිල්ලා තියෙනවා 130 බෙදීම 4යි කියලා. එහෙනම් 12ට 4 ඒවා 3ක් තියෙනවා. මේ බලන්න 130 බෙදන්න තියෙන්නේ දැන් අපිට 4ෙන්. 1 3 130 බෙදීම 4. එහෙනම් 12ට තියෙනවා 4 ඒවා 3ක් 12යි එකක් ඉතුරු වෙයි. 10ට තියෙනවා 4 ඒවා 2ක් 2 වරක් 4 8යි තවත් දෙකක් ඉතුරුයි. එහෙනම් අපි දන්නවා දැන් ගන්න කවුරුත් නැත්නම් දශම තිතක් තියලා බිංදුවක් ගන්න පුළුවන්. 20ට 4 ඒවා 5ක් තියෙනවා. එහෙමනම් අපිට ලාභයේ ප්‍රතිශතය එනවා 132.5 කියලා. හරි. පැහැදිලිද? මොකක්ද උනේ? මේ බයිසිකලේ අපි රුපියල් 100කට මිලදී ගත්තොත් අපිට මේකෙන් ලාභයේ විදිහට ඉතුරු වෙනවා
රුපියල් 32.750. එහෙම නැත්නම් 32.5. හරි. පැහැදිලි නේද? ලියා ගන්නකො එහෙනම්. මේ උදාහරණයේදී අපි කරේ මොකද්ද? ලාභයේ ප්‍රතිශතය හොයපු එක. මේ උදාහරණයේදී අපි කරේ ලාභයේ ප්‍රතිශතය හොයපු එක. එහෙමනම් ඔය උදාහරණේ ඔයාලා උදාහරණයක් කියලා මේ ප්‍රශ්නේ ලියපු තැන වරහන් ඇතුලේ දාගන්න ලාභ ප්‍රතිශතය සොයමු කියලා වරහන් ඇතුලේ දාගන්න. වරහන් ඇතුලේ දාගන්න ලාභ ප්‍රතිශතය සොයමු කියලා මේ උදාහරණේ ලියපු තැන. මේ උදාහරණ අපි මෙතනින් ලියවනේ. කොහොමද අපි ලියවේ? රුපියල් 4000කට මිලදී ගත් බයිසිකලයක් 5300කට විකුණුවා කියලා ලියවනේ. අන්න එතන වරහන් ඇතුලේ දාගන්න ලාභයේ ප්‍රතිශතය සොයමු. මොකද ඊළඟට අපිට ගාණක් දෙන්න පුළුවන් ලාභ ප්‍රතිශතය දීලා ඒකේ ලාභය හොයන්න කියලා දෙන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟට ඒ විදිහේ උදාහරණයක් ගැන බලමු. ලියන්න එහෙනම් ඊළඟ උදාහරණය මෙහෙම ලියන්නකෝ. ඊළඟ උදාහරණය දැන් ඒකෙදි මම දෙන්නේ ලාභ ප්‍රතිශතය දීලා ලාභ මුදල කොච්චරයිද කියලා තමයි අහන්නේ. ලාභය කොච්චරයිද කියලා අහන්නේ. ලියන්න එහෙනම් මෙහෙම 125ක ලාභයක් සහිතව 125ක ලාභයක් සහිතව ඊළඟ උදාහරණය 125ක ලාභයක් සහිතව රුපියල් 200කට මිලදී ගත් රුපියල් 200කට මිලදී ගත් භාණ්ඩයක් රුපියල් 200කට මිලදී ගත් භාණ්ඩයක් විකිණිය යුතු මුදල සොයන්න. විකිණිය යුතු මුදල සොයන්න. හරි. මේක ආකාර දෙකක් තියෙනවා. මම ආකාර දෙකම කියලා දෙන්නම්. මේ දෙකම ලේසි. හරි. මේ තියෙන්නේ පළවෙනි ආකාරය. දැන් අපිට මොකක්ද කියන්නේ? අපිට කියනවා 125ක ලාභයක් තියාගන්න ඕනේ. 125ක ලාභයක් තියාගෙන අපි රුපියල් 200කට මිලදී ගත්ත භාණ්ඩයක් විකුණන්න ඕනේ කීයටද කියලා අහන්නේ. විකුණුම් මිල තමයි අපෙන් අහන්නේ. එහෙමනම් මේකේ ආකාර දෙකක් තියෙනවා හදන්න. පළවෙනි ආකාරය ගැන කිව්වොත් පළවෙනි ආකාරයේදී අපි කරන්නේ මෙයාට හම්බෙන ලාභය හොයලා ඉන්නවා. මෙයාට හම්බෙන ලාභය හොයලා ඒක අපේ භාණ්ඩේ ගැනුම් මිලට එකතු කරනවා. එහෙනම් අපිට විකුණුම් මිල හම්බ වෙනවනේ. එතකොට කීයටද විකුණන්න ඕනේ කියලා. එහෙමනම් අපිට පුළුවන් අර කලින් උදාහරණේ වගේම මුදල ලාභය කියලා ලියලා ලාභය හොයාගන්න. දැන් බලන්න 125ක ලාභයක් හම්බ වෙනවා කියන එකේ තේරුම අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕන. මොකද්ද? 125ක ලාභයක් හම්බ වෙනවා කියන එකේ තේරුම තමයි අපි රුපියල් 100කට මිලදී ගත්ත භාණ්ඩයක් විකුණුවට පස්සේ අපිට 25ක ලාභයක් හම්බ වෙන්න ඕන. පැහැදිලිද? ඕකනේ 125ක ලාභයක් හම්බ වෙනවා කියන්නේ. මොකද්ද? ඔන්න ආයෙත් පැහැදිලි කරගන්න. අපි රුපියල් 100කට නම් භාණ්ඩය මිලදී ගත්තේ 125ක ලාභයක් තියාගෙන විකුණනවා කියන එකේ තේරුම තමයි අපිට රුපියල් 25ක් වැඩිපුර හම්බ වෙනවා කියන එක. රුපියල් 25ක් ලාභ විදිහට හම්බ වෙනවා කියන එක. එහෙමනම් අපි රුපියල් 100කට මිලදී ගත්ත භාණ්ඩයක් ලාභයේ රුපියල් 25ක් තියාගෙන විකුණනවා. මේක අපි ලියුවේ කොහොමද? අර ප්‍රතිශතය දීලා තිබ්බ අපිට දීලා තිබ්බ දත්තයෙන් ලියුවේ. හරි. එහෙනම් මොකද්ද දත්තය දීලා තිබ්බේ? 125ක ලාභයක් තියනවා කියලා තමයි දත්තය දීලා තිබ්බේ. මුදල රුපියල් 100ක් වුණොත් ලාභය 25යි කියලා අපි ලියවා. දැන් කියනවා මේ භාණ්ඩයේ ඇත්තටම වටිනාකම රුපියල් 200යි. මෙයා ගැනුම් මිල රුපියල් 200යි. මිලදී ගත්ත රුපියල් 200කට. එහෙමනම් එයාගේ ලාභය කොච්චරයිද? ඔන්න අපිට පුළුවන් ආයෙත් මේක හරස් ගුණිතේ දාලා මේ x හොයාගන්න. දැන් මේක හදන්න නැතුවත් කෙනෙකුට කියන්න පුළුවන් නේද? බලන්නකෝ. රුපියල් 100කට 25ක ලාභයක් නම් තියෙන්නේ 200කට ඉතින් රුපියල් 50ක ලාභයක් තියෙන්න බෑ. පැහැදිලි නේද? රුපියල් 100කට 25ක ලාභයක් නම් තියෙන්නේ තවත් 100කට 25ක් තියෙනවනේ. එතකොට 200ක් ගත්තොත්
50ක ලාභයක් තියෙන්න ඕන. එහෙමනම් අපි බලමු මේකෙන් අපිට ඒක හම්බ වෙනවද කියලා. x වරක් 100 සමානයි 200 වරක් 25. දැන් අපිට මේකෙත් අර විදිහටම පුළුවන් මේ සමීකරණ දෙපැත්තම 100ෙන් බෙදා ගන්න. එහෙනම් අපිට හම්බ වෙනවා මේ බලන්න බිංදු දෙකට බිංදු දෙක කපලා දැම්මා දෙවරක් 25 50යි. එහෙනම් රුපියල් 50ක ලාභයක් මෙයාට හම්බෙන්න ඕන 200ක භාණ්ඩයකින්. අපි අර හිතෙන් හදපු ගාන හරිනේ. හැබැයි දැන් අපේ ප්‍රශ්නේ අහන්නේ මේ භාණ්ඩයේ විකුණුම් මිල කීයද කියලා. 125ක ලාභයක් හම්බෙන විදිහට මේ භාණ්ඩයේ විකුණන්න ඕන මුදල කීයද කියලා අහන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් විකුණුම් මිල සමානයි එයා ගත්තේ රුපියල් 200කට එයාට ලාභය තියෙන්න ඕන 50ක්. ඇයි ලාභය 50ක් තියෙන්න ඕන? ලාභය 50ක් තිබ්බොත් තමයි 125ක ලාභයක් තියෙන්නේ. එයා අපේක්ෂා කරනවානේ 125ක ලාභය. එහෙනම් 200 භාණ්ඩයට රුපියල් 50ක් වැඩිපුර වික්කොත් තමයි එයාට 125ක ලාභයක් හම්බෙන්නේ. එහෙමනම් මේකේ විකුණුම් මිල අපිට එනවා රුපියල් 250ක් කියලා. හරි. එහෙනම් පළවෙනි ආකාරයේදී අපි මොකද්ද කරේ? ලාභය හොයලා ගැනුම් මිලට එකතු කරලා විකුණුම් මිල හෙව්වා. එහෙනම් දෙවෙනි ආකාරයේදී අපි කරන්න හදන්නේ එකපාරම අපේ විකුණුම් මිල හොයන එක. එකපාරම අපි විකුණුම් මිල හොයනවා. එහෙමනම් මෙන්න මෙතන අපි මුදලයි ලාභයයි කියලා ලියපු එක වෙනුවට දැන් මම ලියනවා මුදල විකුණුම් මිල. දැන් මම කෙලින්ම ලියවා මුදලයි ලාභය. මොකද අපිට ලාභය හොයලා ඉන්න ඕනේ නෑ. දැන් අපි දෙවෙනි ආකාරයේදී කරන්න හදන්නේ කෙලින්ම විකුණුම් මිල හොයන එක. එහෙමනම් අපි ප්‍රතිශතයෙන් ඔන්න මේක හොඳට තේරුම් ගන්න. මුදල රුපියල් 100ක් වෙන භාණ්ඩයකට අපිට දීලා තියෙනවා 25ක ලාභයක් තියෙන්න ඕනේ. 125ක ලාභයක් තියෙන්න ඕනේ කියලා දීලා තියෙනවා. එහෙමනම් රුපියල් 100ක මුදලක් වෙච්ච භාණ්ඩයක් අපි රුපියල් 125කට වික්කොත් තේරුම් ගන්න රුපියල් 100ක් වෙච්ච භාණ්ඩයක් 125කට වික්කොත් තමයි අපිට 125ක ලාභයක් තියෙන්නේ. එහෙම නේද? 100කට 25ක් ලාභ තියෙන්න බෑ. එහෙනම් 100 එකක් තව 25ක් වැඩි කරලානේ විකුණන්න ඕනේ. එහෙමනම් මුදල රුපියල් 100ක් වුණොත් විකුණුම් මිල 125ක් වෙන්න ඕනේ. එතකොට අර 100 අඩු වුණාම ලාභයේ විදිහට 25ක් තියෙනවා. එහෙමනම් අර 125ක ලාභයක් ඕනේ කියන එක හරිනේ. එහෙමනම් භාණ්ඩයේ මුදල 200ක් වුණොත් අපි කීයටද විකුණන්න ඕනේ? මම ඉදෙන්ට y කියලා දැම්මා. එහෙනම් අපිට පුළුවන් y ගුණ කිරීම 100 සමානයි 200 ගුණ කිරීම 125. එහෙනම් අපිට පුළුවන් දෙපැත්තම 100ෙන් බෙදලා y වලට උත්තරයක් හොයාගන්න. බලන්න. බිංදු දෙකට බිංදු දෙක කැපුණා. එහෙනම් y සමානයි රුපියල් දෙවරක් 125. අපිට කෙලින් වෙනවා රුපියල් 250යි කියලා. හරිනේ? 250කට වික්කොත් තමයි අපිට 125ක ලාභයක් තියෙන්නේ කියලා එනවා කෙලින්ම. හරි. එහෙමනම් ඔන්න ඔය කැමති ආකාරයකට ඔයාලට ගාන හදන්න පුළුවන්. දැන් පැහැදිලි නේද අපිට ලාභ ප්‍රතිශතය ආශ්‍රයෙන් ගණන් වර්ග දෙකක් එන්න පුළුවන්. මොකද්ද? අපි පළවෙනි උදාහරණය හදුවා ලාභ ප්‍රතිශතය හොයන්න කියලා දීලා තිබ්බා. ඊළඟට ලාභ ප්‍රතිශතය දීලා දැන් මේ හදුව ගන්න වගේ ලාභ ප්‍රතිශතය දීලා විකුණුම් මිල හොයන්න කියලා දෙන්න පුළුවන්. තවත් එක ආකාරයක් තියෙනවා. ඒ මොකද්ද? ලාභ ප්‍රතිශතයයි විකුණුම් මිලයි දීලා ගැනුම් මිල හරි නිෂ්පාදන මිල හරි හොයන්න කියලා දෙන්නත් පුළුවන්. අපි මේ භාණ්ඩේ ගත්තේ කීයටද? එතකොට අන්න ඒක කීයද කියලා අහන්නත් පුළුවන්. එහෙමනම් අපේ තුන්වෙනි උදාහරණය මේ ලාභ ප්‍රතිශතය ආශ්‍රයෙන් එන්න පුළුවන් විදිය ගණන් වල තුන්වෙනි උදාහරණය. ලියන්න එහෙනම් තුන්වෙනි උදාහරණය. දැන් තුන්වෙනි උදාහරණය 15ක ලාභයක් සහිතව 15ක ලාභයක් සහිතව එක්තරා පොතක් රුපියල් 460කට විකුණුවේ නම් රුපියල් 460කට විකුණුවේ නම්
එහි නිෂ්පාදන වියදම සොයන්න. එහි නිෂ්පාදන වියදම සොයන්න. හරි. එහෙමනම් මේ උදාහරණෙදී අහන්නේ මොකද්ද? ලාභයේ ප්‍රතිශතයක් දීලා තියෙනවා, විකුණුම් මිලක් දීලා තියෙනවා. දැන් අපෙන් අහනවා ඒක නිෂ්පාදනය කරන්න කොච්චර වියදමක් ගියාද? එහෙම නැත්නම් ගැනුම් මිල වගේම තමයිනේ. මේ පොත කායෙන් හරි අරන් විකුණනවා නම් ගැනුම් මිල. අපි නිෂ්පාදනය කරලා 460ට විකුණනවා නම් අපේ නිෂ්පාදන වියදම. එහෙමනම් දැන් මම මේ උදාහරණය දීලා තියෙන්නේ ඒක නිෂ්පාදනය කරන ආයතනයේ නිෂ්පාදන වියදම හොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. පැහැදිලිද ගාන? එතකොට දැන් අපේ පළවෙනි වර්ගයේ උදාහරණ, දෙවෙනි වර්ගයේ උදාහරණ, මේක තුන්වෙනි වර්ගයේ උදාහරණ. එහෙනම් දැන් ගණන් තුනේ වෙනස තේරෙනව නේද? මේ තුන්වෙනි වර්ගයේ උදාහරණෙදි මොකක්ද අපිට කරන්න කියන්නේ? නිෂ්පාදන වියදම. එහෙම නැත්නම් ගැනුම් මිල හොයන්න කියනවා. හරි. එහෙනම් ඒකෙත් වරහන් ඇතුලේ දාගන්න. දැන් මේකෙදි හොයන්න කියන්නේ මොකද්ද? වරහන් ඇතුලේ දාගන්න. නිෂ්පාදන වියදම හෝ ගැනුම් මිල සෙවීම. උදාහරණයක් වරහන් ඇතුලේ දාගන්න. නිෂ්පාදන වියදම හෝ ගැනුම් මිල සෙවීම. හරි. බලන්න එහෙනම්. දැන් අපිට කියනවා 15%ක ලාභයක් තියාගෙන මේ පොත විකුණන්නේ 460කට කියලා. එතකොට මේ 460 ඇතුලේ ඔයාලා හොඳට හිතන්න මේ 460 ඇතුලේ නිෂ්පාදන වියදමක් තියෙනවා, යාගේ ලාභයක් තියෙනවා. එහෙමනම් අපි නිෂ්පාදන වියදමයි ලාභයයි දෙකම එකතු කරලා කියනවා ඒකට විකුණුම් මිල කියලා. හරි. අපිට එහෙනම් ලියන්න පුළුවන් මේකට උත්තරේ මුදල විකුණුම් මිල. හරි. මුදලයි විකුණුම් මිලයි. මෙතෙන්ට ඕනනම් කාට හරි පුළුවන් මුදල වෙනුවට නිෂ්පාදන වියදම කියලාම දාගන්න පුළුවන්. එහෙමනම් මුදල වෙනුවට මම වරහන් ඇතුලේ දාගන්නම් නිෂ්පාදන වියදම කියලාම දාගන්න පුළුවන්. නිෂ්පාදන වියදම කියලාම දාගන්නත් පුළුවන්. හරි. 15%ක ලාභයක් තියාගන්නවා කියලා තමයි අපිට ප්‍රතිශතයේදී කියලා තියෙන්නේ. එහෙමනම් අපි හිතනවා පොත නිෂ්පාදනය කරන්න ගිය රුපියල් 100යි නම් එයාගේ විකුණුම් මිල කීයද? 15යි නෙමෙයි. 15යි කියන්නේ මොකද්ද? ලාභය. එහෙනම් විකුණුම් මිල 115ක් වෙනවා. පැහැදිලි නේද? පොත රුපියල් 100ක් නම් ගේ නිෂ්පාදනය කරන්න විකුණුම් මිල 115ක් වෙනවා. මම කොහොමද ඒක ලියුවේ? ප්‍රතිශතය ඇසුරෙන්. ප්‍රතිශතය අපිට දීලා තියෙනවානේ 115ක ලාභයක් තියා ගන්නවා කියලා. හරි. එහෙනම් මුදල රුපියල් 100ක් වෙද්දී 115කට මේක වික්කොත් 115ක ලාභයක් තියෙනවා. දැන් මුදල අපි දන්නේ නැහැ. එහෙමනම් නිෂ්පාදන වියදම අපි දන්නේ නැහැ. හැබැයි විකුණුම් මිල දන්නවා අපි 460යි කියලා. පැහැදිලිද? නිෂ්පාදන වියදම අපි දන්නේ නැහැ. විකුණුම් මිල දන්නවා අපි 460යි කියලා. හරි. එහෙනම් මේකත් අපිට හරස් ගුණිතය දාලා පුළුවන් මේ A කියන නිෂ්පාදන වියදම හොයාගන්න. හරි. අපිට එනවා A වරක් 115 සමානයි 460 වරක් 100. දෙපැත්තම අපි මෙතන 115 බෙදමු. බලන්න එහෙනම් දැන් 115 අපිට මේක පහෙන් බෙදා ගන්න පුළුවන් නේ. 10ට 5 වද 1යි 23යි කියලා බෙදුව හැකියි. මේක පහෙන් බෙදපුවාම 92යි කියලා එනවනේ. 45ට 9යි 10ට 2යි. හරි. පහෙන් බෙදුවා. ඊළඟට කෙලින්ම අපිට 23න් බලන්න 23 ඒවා 4ක් නේ. 23ට 23 ඒවා 1යි. 92ට තියෙනවා 23 ඒවා 4ක්. එහෙනම් රුපියල් 400ක් තමයි අපිට මෙන්න මේ පොතේ නිෂ්පාදන වියදම කියන විදිහට එන්නේ. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔය විදිහට උදාහරණ තුනකින් මම ලාභ ප්‍රතිශතය ඇසුරින් අපිට එන්න පුළුවන් ගණන් වර්ග තුනක් ගැන ඔයාලට කියලා දුන්නා. හරි. ඔය විදිහටම ඔය වර්ගයේම ඔය විදිහම ගණන් වර්ග තුනක් අපිට එන්න පුළුවන් අලාභ ප්‍රතිශතය ඇසුරෙනුත්. හරි. අපි එහෙනම් ඒකෙත් ඔය විදිහම පළවෙනි උදාහරණ, දෙවෙනි උදාහරණ, තුන්වෙනි උදාහරණ කියලා
උදාහරණ තුනකින් අලාභ ප්‍රතිශතයත් එන්න පුළුවන් විදිහේ ආකාර තුන ගැන බලමු. ලියන්න එහෙනම් අනුමාත්‍රිකාව අලාභ ප්‍රතිශතය. අනුමාත්‍රිකාව ලියන්න අලාභ ප්‍රතිශතය. දැන් මම මේ බෝඩ් එකේ හදන ගණන් එහෙම ඔයාලට ලියා ගන්න වෙලාව මදි නම් වීඩියෝ එක චුට්ටක් නවත්තලා ඒක ලියා ගන්න. මම කලින් වීඩියෝ වලත් මේ කතාව කියලා තියෙනවා. මොකද වීඩියෝ එක ගොඩාක් දිග වෙන හින්දා තමයි මම ඉක්මනට ඒව මකන්නේ. ඒ හින්දා ඔයාලට පුළුවන් වීඩියෝ එක චුට්ටක් නවත්තලා අදාළ දේ ලියාගෙන පස්සේ වීඩියෝ එක ආපහු එතන ඉඳලා ප්ලේ කරලා බලන්න පුළුවන්.